නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මම බුදුරජාණන් වහන්සේ සරණ යමි මම ශ්‍රී සද්ධර්මය සරණ යමි මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි කියන්න ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි දෙවනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි දෙවනුවද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි දෙවනුවද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුන්වෙනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි තුන්වෙනුවද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි තුන්වෙනුවද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුස වචනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හිස් වචනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මාරකින මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට. සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට. සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට. සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට. සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් තරහත් සම්බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි මාර්ගයක් පෙන්වා දීලා තිබෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ඒ මාර්ගයේ ගමන් කළොත් විතරයි අපට මේ කායික මානසික දුක් දුම්නස් වලින් සදාකාලික නිදහසක් ලැබෙන්නේ. සතර අපායේ වැටි වැටි යන මේ ජීවිතෙන් සම්පූර්ණයෙන් ඈතර වෙන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට ලැබුණොත් විතරයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව මේ ලෝකෙ කිසි කෙනෙකුට කිසිම අයුරකින් කිසිම තැනකදී ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා දෙන බුදු කෙනෙක් පහළ වීම කොයිතරම් දුර්ලභ දෙයක්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්ට ලැබීම කොයිතරම් දුර්ලභ දෙයක්ද? ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්නට ලැබීම කොයිතරම් දුර්ලභ දෙයක්ද? ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබීම කොයිතරම් දුර්ලභ දෙයක්ද? මේ දුර්ලභ දේවල් රාශියම දැන් ඔබ ලබාගෙන තිබෙනවා. නුවණ තියෙන කෙනෙක් කල්පනා කරන්න තියෙන්නේ මේ ලැබිච්ච ජීවිතේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමටම අපේ ජීවිතයේ ප්‍රධාන තැන දීමයි. අපිට හම්බ වෙන සෑම දෙයක්ම අපේ ජීවිතයට එකතු වන සෑම දෙයක්ම සෑම ලෞකික දෙයක්ම අපිට අතහරින්න වෙනවා. ඒ වුණාට අපිට හිතට එකතු වන හැම දෙයක්ම අපිට අරගෙන යන්න වෙනවා. එහෙමනම් අපි නුවණ පාවිච්චි කළා අපිට හිතට එකතු වෙන දේ හැටියට අපි ලබා ගන්න තිබෙන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් අපි අවබෝධ කරනවා ලෝකයේ තිබෙන පරම සත්‍යය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඔන්න ඔය කරුණටයි. බුදුරු මේ ලෝකයට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ගැන කියා දෙන්නයි. බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව දේශනා කළා තුම්මේහි කිච්ඡං ආතප්පං. මේ වැඩේ කරගන්න තිබෙන්නේ ඔබ විසින්මයි. අක්ඛාතාරෝ තථාගතා. තථාගත බුදුරජාණන් වහන්සේලා ඒ වැඩේ කරන හැටි කියා දෙනවා විතරයි. මේ විදියටයි සීල් රකින්න කියලා කියා දෙනවා. ඒක රකින්න එක තියෙන්නේ තමන්ගේ අතේ. මේ විදියටයි සීය පිහිටවන්නේ කියලා කියා දෙනවා. සීය පිහිටුවෙම තිබෙන්නේ තමන්ගේ අතේ. මේ විදිහටයි වීරිය කරන්න කියලා කියා දෙනවා. වීරිය කිරීම තිබෙන්නේ තමන්ගේ අතේ. මේ විදිහටයි වචනේ හසුරවන්න කියලා කියා දෙනවා. ඒක තිබෙන්නේ තමන්ගේ අතේ. මේ විදිහටයි හිත හසුරවන්න කියලා කියා දෙනවා. ඒක තිබෙන්නේ තමන්ගේ අතේ. ඒවා කවදාවත් ඉල්ලලා හම්බ වෙන්නේ නැහැ. ඒ සියල්ල ලැබෙන්නේ ඒ ධර්මයේ අහලා ඒ ධර්මයට අනුකූලව තමන් පුරුදු කරගත්තොත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ වෙනස තිබෙන්නේ. මේ ලෝකයේ අනිත් කිසි එකක නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තිබෙන විදිහට තමන්ගේ යහපත, තමන්ගේ රැකවරණය තමා විසින් සලසා ගන්නට ඕන. තමන් විසින් තමන්ව ආරක්ෂා කරගන්න ඕන. ඒ ආරක්ෂා කරගන්න මාර්ගය කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ලෝකේ සියලුම ආගම් වලින්, දර්ශන වලින්, මතවාද වලින් වෙනස් වෙන්නේ. අනිත් හැම එකකම තියෙන්නේ කොහොමද? අපිට කියපන්, අපි බේරලා දෙන්නම්. අපිට කියපන්, අපි බේරලා දෙන්නම්. අපි උදව් කරන්නම්. ඒ කියන්නේ මේකේ අනිත් ඒ ඔක්කොගෙම තියෙන මොකද්ද? බාහිර කෙනෙකුගෙන් ඉල්ල යන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කොමක්ද? තමන් විසින් තමන්ගේ පිළිසරණ හදා ගන්න ඕන. බාහිර කෙනෙකුට කරන්න පුළුවන් මාර්ගය පෙන්වලා දීම විතරයි. ආන්ගේ බාහිර කෙනෙක් කළ යුතු දේ බුදුරජාණන් වහන්සේ
කරලා දෙනවා, මාර්ගයේ පෙන්වලා දෙනවා. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ දක්ෂතාවයකින් යුක්තයි. උන්වහන්සේගේ දක්ෂතාවයේ කෙතෙක්ද කියලා අපට කියන්න බෑ. ඒ තරම්ම දක්ෂතාවයක් තිබුණා. ඒකට හේතුව උන්වහන්සේ දක්ෂතා තමා තුලින් ඇති කරගත්තු නිසා. ඒ කියන්නේ උන්වහන්සේ මේ කාගෙන්වත් අහගෙන බණ කියන්න ඉගෙනගෙන බණ කිව්ව නෙවෙයි. තමන් තුලින්ම ඇතිවෙච්ච අවබෝධයෙන්, තමන් තුලින්ම ඇතිවෙච්ච ප්‍රඥාවෙන්, තමන් තුලින්ම ඇතිවෙච්ච කරුණාවෙන්, තමන් තුලින්ම ඇතිවෙච්ච කුසලතාවලින් උන්වහන්සේ මේ ධර්ම මාර්ගය පෙන්වා දෙන්නේ. කිසි දවසක කිසි කෙනෙක් නොඇසූ දෙයක් මේ ධර්මයේ තිබෙන්නේ ඒ නිසා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විස්තරේ ලෝකේ වෙන කිසිම තැනක නැහැ. මේ ධර්මයේ විතරයි තියෙන්නේ. ආයේ කොයි හරි තියෙනවා නම් මේ ධර්මයෙන් එක්ක හොරකම් කරන්න ඕනේ. එක්ක උපුටා ගන්න ඕන. එහෙම නැතුව නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුදුම ආශ්චර්යයි. උන්වහන්සේ එක එක දේවල් උපමා කරගෙන ඒ විදිහට මේ ජීවිතය හදාගන්න කියනවා. අද අපි ඉගෙන ගන්න ඒ ආකාරයේ දේශනාවක්. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ 7 වෙනි කොටසේ. 7 වෙනි නිපාතේ. මේ දේශනාවේ නම නගරූපම සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? නගරූපම සූත්‍රය. නගරයක් උපමා කරගෙන වදාළ දෙසුම. නගරයක් කිව්වේ රාජ්‍යයක්. මෙතන නගරය කියලා කිව්වේ රාජ්‍යයක්. ඒ කාලේ තිබුණේ මේ වගේ දැන් අපි මෙහි නම් නගරය කියවම කුරුණෑගල නගරයක් කියනවා, කොළඹ නගරයක් කියනවා. මේ මෙතන නගරය කිව්වේ ඒක නෙමෙයි. රජ කෙනෙකුට ආйти විජිතය, රජුරුවන්ගේ විජිතය, රාජ්‍යය. රාජ්‍යයක් ඇති වුණාට පස්සේ ඒකේ ලක්ෂණ, ඒක කොහොමද ආරක්ෂා සම්පන්න වෙන්නේ? අන්න ඒ වගේ මේ ජීවිතය හදාගන්න. ඒකයි මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී වදාළ දෙසුමක්. දැන් බලන්න එකල තිබිච්ච නගරයක, රාජ්‍යයක ඒ නගරාරක්ෂක වැඩපිළිවෙල. නගරය තුළට බාහිර කෙනෙක් සතුරෙක් එන්න බැරි වෙන්න බාහිර සතුරන්ගෙන් ආරක්ෂා වුණු නගරයක සැලැස්ම ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී දේශනා කරනවා. ඒ කියන්නේ පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍යයක්. කාටවත් අනතුරු කරන්න බැරි, රිංගන්න බැරි, කඩාකප්පල් කරන්න බැරි ආරක්ෂිත රාජ්‍යයක විස්තරයක් කරනවා. පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍යයක කරුණු 7ක් තියෙනවා සම්පූර්ණ වෙලා. ඒවට කියන්නේ නගර ආරක්ෂක, රාජ්‍ය ආරක්ෂක කාරණා. රාජ්‍යයක් රැකෙන්න උවමනා කරන කරුණු 7ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා ඒ රාජ්‍ය තුල අභ්‍යන්තර ආරක්ෂාවට ආහාර වර්ග 4ක්. රාජ්‍ය ආරක්ෂක කරුණු 7යි අභ්‍යන්තර ආරක්ෂාව පිණිස තිබෙන ආහාර වර්ග 4යි. මේක සම්පූර්ණ ශ්‍රාවකයෙකුගේ ජීවිතයක ඇති කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ මේ උපමාව වදාළේ. එතකොට අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ ධර්ම රාජ්‍ය ගොඩනගා ගන්න හැටි එක එක්කෙනාගේ ජීවිත තුළ. ඉතින් මේ සඳහා උන්වහන්සේ මේ රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ඔන්න විස්තර කරනවා. මහණෙනි, මේ වෙනම තිබෙන ඈත වෙනම තිබෙන රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ රජුරුවන්ගේ ඔය ධජ ආදිය නගා සිටවන්න ඒශිකා ස්තම්භය කියලා ගැඹුරට හාරලා
හොඳට දැඩි කරලා තද කරලා සෙලවෙන්නේ නැතුව හිටවපු ගල් කණුවක් තියෙනවා. මේ නගරයේ තිබෙනවා ගැඹුරට හාලා හිටපු උස ගල් කණුවක්. ඒකට මොකද්ද කියන්නේ? ඒසිකා ස්තම්භය. මේ ගල් කණුවක්. මෙන්න මේක මේ නගරේ අභ්‍යන්තර ආරක්ෂාවත් බාහිර අනතුරු වැළකීමටත් හේතු වන පළවෙනි කාරණාව. මේ නගරේ තිබෙන ලොකු ගලින් කරපු ලොකු කුළුණක් තියෙනවා. රාජ්‍යයකට උවමනා කරන පළවෙනි කරුණ ඒසිකා ස්තම්භයක් තිබීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම නගරයක තිබෙනවා පරිඛාවක් තිබෙනවා. පරිඛා කියන්නේ දියාගල. ඒ රාජ්‍ය වටේට තිබෙනවා මොකද්ද? දියාගලක් තියෙනවා ගැඹුරු පළල්. ඒ ගැඹුරු පළල් දියාගල රාජ්‍ය වටේට තියෙනකට මොකද වෙන්නේ? ආරක්ෂාවක් තියෙනවා සතුරන්ට හිතුමනාපිට මේ නගරයට ඇතුළු වෙන්න බෑ. මේ රාජ්‍යය සිදුරු කරන්න බෑ. හිතුමනාපිට එන්න බෑ. ඒක තමයි මේ රාජ්‍ය ආරක්ෂක දෙවෙනි කාරණාව. ඒ රාජ්‍ය වටා ගැඹුරට කනින ලද මනාකොට පළල්ලු දියාගලක් තිබීම. තුන්වෙනි කරුණ තමයි මේ දියාගලට මෙහා පැත්තෙන් උස තාප්පේ තියෙනවා. ඒ තාප්පේ උඩ තිබෙනවා ඒ නගර වටේටම යන්න පුළුවන් පාරක්. ඒකට කියනවා අනුපර්යාය පථ. අනුපර්යාය පථ කියලා කියනවා මේ නගරේ දියාගලට මෙහා පැත්තෙන් තියෙන උස්සු තාප්පේ වටේට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ පාරේ පුළුවන් තමන්ගේ රාජ්‍යයේ රැකවරණයත් ඒ වගේම බාහිර සතුරන්ගේ ආක්‍රමණයත් කියන දෙකම ආක්‍රමණය වැළැක්වීමත් කියන මේ දෙකම සලසන්න පුළුවන්. ඒතොර මේ රාජ්‍යයේ අභ්‍යන්තරයත් ආරක්ෂා කරනවා. බාහිර සතුරු බලවේගත් පාලනය කරනවා, වළක්වනවා. මේ දෙකම කරන්න පුළුවන්කම මේ රාජ්‍යයේ මේ තුන්වෙනි කරුණෙන් ඉෂ්ට වෙනවා. සතරවෙනි කරුණ මේ රාජ්‍යයේ තිබෙනවා බොහෝ ආයුධ රැස් කරලා නොඑක ආකාරයේ ආයුධ ක්‍රමානුකූලව ගබඩා කරලා නොඑක් බල සම්පන්න ආයුධ රැස් කරලා හොඳ අංග සම්පූර්ණ ආයුධ ගබඩාවක් රාජ්‍යයක් තුල තිබිය යුතුයි. ඒතකොට බලන්න රාජ්‍යයක ආරක්ෂාවට උවමනා කරන කරුණු ඒ කාලේ තිබිච්ච රාජ්‍ය ආරක්ෂක කටයුතු මේ තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? ඒසිකා ස්තම්භයක් තියෙනවා. ඊළඟට මේ රාජ්‍යයේ වටා තිබෙනවා පළල් ගැඹුරු දියාගලක් තියෙනවා. මේවෙන් තමයි මේ සතුරු ඉන්න එක වළක්වන්නේ. ඒසිකා ස්තම්භේ මම හිතන්නේ ඒකෙන් තමයි ගොඩාක් ඈත බලන්නේ. ඊළඟට තුන්වෙනි කරුණ මොකද්ද? අනුපර්යාය පථ. තාප්පේ උඩින් තිබෙනවා ගමන් මාර්ගයක් තිබෙනවා මේ රාජ්‍යයේ වටේ ගමන් කරන්න පුළුවන් එකක්. මේ විදිහට තමයි කපිලවස්තුත් තියෙන්නේ නැතිනේ. ඊළඟට මේ රාජ්‍යය ඇතුලේ හොඳ ආරක්ෂක අවිගබඩාවක් තියෙනවා. යම් කිසි බලවේග ආවොත් මේවා මර්ධනය කිරීමට හොඳ ආයුධ ගබඩාවක් තියෙනවා. ඊළඟට මේ රාජ්‍යයේ ආරක්ෂාවට මේ රාජ්‍ය තුල දක්ෂ හමුදාවක් ඉන්නවා. ඇත්තස්රිය පාබල කියන චතුරංගනී සේනාවත් ඒ වගේම නොඑක ආකාරයට මේකේ තියෙනවා ඒ සේනාව මැද්දට කඩා පනින අය, ඊළඟට මේ සේනාවට ආහාර පාන වලින් සංග්‍රහ කරන අය, ඊළඟට නොඑක ආකාරයේ ධනුර්ධරයන්, ඒ වගේම නොඑක ආකාරයේ සම්සැට්ට දරාගෙන නොඑක් විදියට මේ සේනා මේ
යුදමේ කටයුතු වල නියැලෙන්න පුළුවන් නොඑක් වර්ගයේ හමුදා සේනාංක මේ රාජ්‍ය ඇතුලේ තියෙනවා. අන්න ඒකත් උපකාර වෙනවා අභ්‍යන්තර ආරක්ෂාවටත් බාහිර සතුරන්ගෙන් බේරීමටත්. එතකොට බලන්න පළවෙනි කරුණ මොකද්ද? ඒසිකා ස්තම්භයක් තිබීම. දෙවෙනි කරුණ රාජ්‍ය වටා දියාගලක් තිබීම. තුන්වෙනි කරුණ රාජ්‍ය වටා මුදුනින් කළ මාර්ගයක් තිබීම. හතරවෙනි කරුණ ආයුධ ගබඩාවක් තිබීම. පස්වෙනි කරුණ මනාකොට බලසේනා සංවිධානය කොට තිබීම. හයවෙනි කරුණ මේ රාජ්‍යයට ඇතුළු වෙන දොරටුවේ ඊටාම නුවණැති ඊටාම චතුර දක්ෂ ප්‍රඥාවන්ත දොරටුපාලෙක් සිටීම. මොකද හේතුව මේ ඔක්කොම ආරක්ෂා කළත් වැඩක් නැහැ ගේට්ටුව රැකලා නැත්තම්. ගේට්ටුවේ ආරක්ෂාව නැත්තම් අර ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. ඇයි හතුරන්ට පුළුවන් ඕන හැටියට ඇතුළු වෙන්න. මේක එහෙම බෑ. හොඳට පරීක්ෂා කළා තමයි හොඳට බලන්නේ. බලලා තමයි ඇතුළු කරන්නේ. නගරයට ගන්න අය ඇතුළු වෙන අය පිට වෙන අය ඔක්කොගෙම ගැන හොඳ අවධානයකින් ඉන්න නගර ආරක්ෂක දොරටු පාලයන් සිටීම. මේක අභ්‍යන්තර ආරක්ෂාවටත් බාහිර සතුරු මර්ධනයටත් උපකාර වන 6 වෙනි කරුණ. 7 වෙනි කරුණ තමයි මේ නගරේ වටා ඇති ප්‍රාකාරය සිදුරු නැති පිපුරුම් නැති ඊතා පුලුල්ලු මනාකොට ආලේපනය කළ ප්‍රාකාරයක් තිබීම. සිදුරු තිබුණොත් ප්‍රාකාරයේත් පීනලා හරි කෙනෙකුට රිංගන්න පුළුවන් නේ. එහෙම නැති ප්‍රාකාරයක් තිබීම. මෙන්න මේ කරුණු 7 බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කරුණු 7 අංග සම්පූර්ණව තිබෙනවා නම් ඒක ආරක්ෂිත රාජ්‍යයක්. හැබැයි මේ රාජ්‍යයේ පරිපූර්ණ ආරක්ෂාව ලැබෙන්න නම් තව කරුණු 4ක් අභ්‍යන්තර ආහාර පාන ආදී පිළිබඳව සම්පූර්ණව තිබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේ පළවෙනි කරුණ මේ රාජ්‍ය ඇතුලේ තිබෙනවා රැස් කරලා බොහෝ රැස් කරලා තිබෙනවා තෘණ වර්ග, දර වර්ග, ජල ආදී රැස් කරලා තිබෙනවා. බොහෝ රැස් කරලා තිබෙනවා. මේ නගරයේ ඉන්න අයට බොහොම සුවසේ පරිහරණය කරන්න පුළුවන් ආකාරයට පීඩාවක් නැතුව ලබා ගන්න පුළුවන් ආකාරයට ජලය, දර ආදී සම්පූර්ණයෙන්ම රැස් කරලා තිබෙනවා. ඒ වගේම මේ නගරේ මේ රාජ්‍යය තුල වාසය කරන ජනයාට සුවසේ අනුභව කළ හැකි පරිද්දෙන් බොහෝ සහල් වර්ග පිටි වර්ග රැස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ නගරයේ ඇතුලේ ඉන්න අය තුල කුසගින්නේ සිටින්න ඉඩක් නැහැ. හොඳට කෑම බීම් සකස් කරලා තියෙනවා. තුන්වෙනි කරුණ මේ නගරයේ වාසය කරන අයට ප්‍රයෝජනෙ ගැනීමට සිත්තු පරිද්දින් ප්‍රයෝජනෙ ගැනීමට තල මුං ආදී ධාන්‍ය වර්ග රැස් කරලා තියෙනවා. හතරවෙනි කරුණ මේ නගරයේ ඇතුලේ මනා සෞඛ්‍ය සේවාවක් තිබෙනවා. බලන්න කොච්චර හොඳ සැලැස්මක්ද නේ. අපේ වගේ මේ රටවලවත් නැහැ. මෙහෙම වැඩ පිළිවෙලක්. මේ සෞඛ්‍ය සේවාව කොහොමද? බොහෝ හොඳට බෙහෙත් හේත් වර්ග පිළිවෙල කරලා තිබෙනවා. සප්පි, නවනීත, තේල, මදු පානිත, ලෝණ මේවා රැස් කරලා තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කලක
මේ නගරාරක්ෂක රාජ්‍ය ආරක්ෂක කටයුතු 7 සම්පූර්ණ නම් මනාවකට රැකවරණේ සපයලා නම් මේ නගරයේ ඇතුලේ ඔය කියපු ආහාර වර්ග 4 මොනවද? ජලය, සහල්, ධාන්‍ය, බෙහෙත්. මේව සම්පූර්ණයෙන්ම නිතර නිතර පහසුවෙන් ලබා ගන්න තියෙනවා නම් මහණෙනි මෙන්න මේකට තමයි කියන්නේ බාහිර සතුරන්ට හසු නොවන බාහිර පසමිතුරන්ගේ ග්‍රහණයට හසු නොවන කිසියෙකුට කිසිවක් කළ නොහැකි රජ්ජුරුවන්ගේ රාජ්‍යය කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්නේ රජ්ජුරුවන්ගේ රාජ්‍යය අංග සම්පූර්ණ කරුණු 7කින් රැකවරණය ලබන ආහාර වර්ග 4කින් පෝෂණය ලබන මේ රජ්ජුරුවන්ගේ රාජ්‍යය සතුරන්ට ආක්‍රමණය කරන්න බැරි යම් ආකාරයෙන්ද මේ ධර්මයට පැමිණිච්ච ආර්ය ශ්‍රාවකයා තම තමන්ගේ ජීවිතවල ඔය ආකාරයෙන්ම ධර්ම රාජ්‍යය ගොඩනගා ගන්න ඕන. එහෙනම් අපිට ඊටාම පැහැදිලි ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න බෑ බාහිර ක්‍රමයකට. ධර්ම රාජ්‍යය ගොඩනගා ගන්න තියෙන්නේ කොහොමද? තම තමන්ගේ ජීවිත තුල එකිනෙකාගේ ජීවිත තුල වෙන වෙනමයි මේ රාජ්‍ය ගොඩනගන්නේ. ධර්මයෙන් නිර්මිත, ධර්මයෙන් පෝෂණය වන, ධර්මයෙන් රැකෙන, ධර්මයෙන් ජය ගන්නා ධර්ම රාජ්‍යය ගොඩනගන්නේ සමූහයක් තුල නෙවෙයි. එහෙනම් එකිනෙකා තුල තම තමන්ගේ ජීවිත තුල තමයි ඒ ධර්ම රාජ්‍යය ගොඩනගන්නේ. තම තමන්ගේ ජීවිත තුල තමයි ඒ ධර්ම රාජ්‍යය ගොඩනගන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි කරුණ හැටියට පෙන්වුවා නගර ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලේ පළවෙනි කරුණ මොකද්ද? ඒ ශිඛා ස්තම්භයක් තිබීම. ගැඹුරට කනින ලද, ගැඹුරට සාරා සිටවන ලද, නොසෙල්වන පරිදි සිටවන ලද ශෛල ස්තම්භය යම්සේද අන්නේ වගේ මහණෙනි ආර්ය ශ්‍රාවකයා සද්ධෝ හෝති ශ්‍රද්ධාවන්ත වේ. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජුන්ගේ අවබෝධය අදහා ගනී. ඔන්න අපි එක එක්කෙනා තුළ හැබෑම ධර්ම රාජ්‍ය ගොඩනගා ගැනීමට ඊනියා ධර්ම රාජ්‍ය නෙමෙයි. ඊනියා කියන්නේ ධර්ම රාජ්‍ය යයි කියා ගන්නා. ඒක නෙමෙයි මේ කියන්නේ. හැබෑම ධර්ම රාජ්‍ය ගොඩනගා ගන්න හැටි. එහෙනම් ඒ රාජ්‍යයට උවමනා කරන පළවෙනි කරුණ මොකද්ද? ඒසිකා ස්තම්භය. ගැඹුරට කැන සිටවන ලද නොසෙල්වෙන ගල් කණුවසේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අදහා ගනී. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පැහැදිලා ඉන්නවා. මෙන්න මෙහෙම. කොහොමද පැහැදිලා ඉන්නේ? සෝ භගවා ඉතිපි අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු නිසා රහතන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධෝ ගුරුපදේශ රහිතව චතුරාරි සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කළා. විද්‍යාචරණ සම්පන්නෝ උපදවාගත්තු අවබෝධ ඥාණයෙන් යුක්තවම ජීවිතේ ගත කළා. සුගතෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා නිවනට පැමුණුණා. ලෝකවිදු සකල විද ලෝකයම අවබෝධ කරලා ලෝකෙන් නිදහස් වුණා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති දමනය කළ නොහැකි දෙව් මිනිසුන් දමනය කිරීමෙහි අනුත්තර උතුමාණන් වුණා. සත්තා දේව මනුස්සානං දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ පෙන්වා දෙන ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ අවබෝධ කොට වදාළ ධර්මය ඒ අයුරින්ම දේශනා කරන උත්තමයන් වහන්සේ
භගවා මේ සකල විද සම්බුදු ගුණ දරා ගැනීමට තරම්ම භාග්‍යවන්ත වුණා. මේ එකක් ගාන හිත පහදා ගන්න ඕන. එතකොට මේ පිළිබඳ දැනුම Tamangeema දැනුමක් වෙන්න ඕන. මේ වගේ එකක්. දැන් අපි ගත්තොත් දැන් ඔබ මෙහෙම කිව්වොත් ඔබ වැරදි. අපිට ඥානানন্দ හාමුදුරුවෝ කියා දුන්නා රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක්. හරිද වැරදිද? වැරදි. කියන්න ඕනේ එහෙම නෙමෙයි කොහොමද? බුදුරජාණන් වහන්සේ නගරූපම සූත්‍රය දේශනා කළා මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් මේක තමයි ශ්‍රාවකෙක් ඇති කරගත යුතු. හරි. ඒ දැනුම තමයි හරි. අපිට අසවලා කියා දෙනවා මෙහෙම. අසවල් හාමුදුරුවෝ මෙහෙම කියනවා. අසවල් හාමුදුරුවෝ එහෙම කියනවා. මෙයා මේ දුව ඇවිදින එක්කෙනෙක් මිසක් මේ ඒසිකා ස්තම්භයේ තියෙන එක්කෙනෙක් නන් නෙවෙයි. එහෙමනම් අපිට උවමනා කරන්නේ මේ අසවල් හාමුදුරුවෝ නම් මීට වඩා අවබෝධ කරලා ඇති. ඒ හාමුදුරුවෝ ගාවට යන. අසවල් හාමුදුරුවෝ නම් මෙහෙමයි. එයා දුව ඉන්නේ එක්කෙනෙක්. ශ්‍රද්ධාවට පැමිණෙන එක්කෙනෙක් නෙවෙයි. ශ්‍රද්ධාවට පැමිණෙන එක්කෙනා හිතන්නේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අසවල් දේශනාවේ මෙසේ වදාලා. අසවල් දේශනාවේ මෙසේ වදාලා. අන්න ඒකයි ශ්‍රද්ධාවත් එක්ක එන්න ඕන එක. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව පෙන්නලා තියෙන හැටි පේනවනේ මේ. එතන කෙනෙක් කියනෝ නෑ. ඔහොම බුද්ධානුස්සති සිහි කරන්න ඕනේ නෑ. එක බුදු ගුණයක් විතරක් අරගෙන දිගටම වඩන්න. එතකොට ඔබ මතක් කළොත් ඥානানন্দ හඳුන අපිට කියලා තින්නේ මෙහෙම නෙවෙයිනි. හරිද වැරදිද? වැරදි. වෙන්න ඕනේ ඒකද? නෑ. බුදුරජාණන් වහන්සේ අපිට ශ්‍රද්ධාව උගන්වා තිබෙන්නේ මේ විදියටයි. සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිවිසු භගවා අරහං ආදී වශයෙන්. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇති වෙලා තිබෙන්නේ අර නවාරහදී බුදු ගුණ ගැන. ආන්නේ පැහැදීම ඒ ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ අචලා. අචල කියන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාවක තියෙන්න ඕන. කාටවත් මේ එක එක්කිනාට ඕන හැටියට හෝ තමන්ගේ ජීවිතයට කරදර ඇති වුනහම තමන් ඒක අතහැරලා දාන විදිහ ඒක නෙමෙයි තියෙන්න ඕන. අපි කියමු හිත මහමෙවුනාව වැහුවා. අනිද්දා ඔබේ ශ්‍රද්ධාව නැති වුණොත් ඔබට ශ්‍රද්ධාවක් තිබිලා නැහැ. ශ්‍රද්ධාව තියෙන එක තිබෙන්නේ ගොඩනැගිල්ලක් හෝ ආයතනයක් මුල් කරගෙන නෙමෙයි. ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ බුදු සසුන මුල් කරගෙන. එනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනා මුල් කරගෙනයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඔබට අන්නේ ශ්‍රද්ධාව තමයි ඔබටයි මටයි පිහිට වෙන්නේ. එතකොට ඒක කොහොමද මේ නගරයක රාජ්‍යයක තිබෙන රාජ්‍ය ආරක්ෂක ඒසිකා ස්තම්භය වගේ. එහෙනම් තම තමන් තුළ එකිනෙකා තුළ වෙන්වෙන් වශයෙන් නම් මේ ධර්ම රාජ්‍ය ගොඩනගා ගන්නේ. එහෙනම් තම තමා තුළ වෙන්වෙන් වශයෙන් උපදවා ගන්න ඕන ඒසිකා ස්තම්භයක්. ඒ තමයි මේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී මේ බුදු ගුණ වෙන්වෙන් වශයෙන් තේරුම් අරගෙන එකක් එකක් පාසා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඒ ගැන ස්ථිරසාර පැහැදීමකට පැමිණීම. පළවෙනි කරුණ. ඔබ තුල උපදවා ගන්නා වූ ධර්ම රාජ්‍යයේ පළවෙනි ආරක්ෂක කාරණාව. අන්නේ කිනා සද්දේශිකෝ භික්කවේ අරිය ශාවකෝ මහණෙනි ශ්‍රද්ධාව නැමැති ඒශිකා ස්තම්භයේ තිබෙන ආර්ය ශ්‍රාවකයා අකුසලම් පජහති අන්න කරන වැඩේ. අකුසල් අත්හරි කුසලම් භාවේති කුසල් ප්‍රගුණ කරයි. සාවජ්ජං පජහති වැරදි දේ අත්හරි අනවජ්ජං භාවේති නිවැරදි දේ ප්‍රගුණ කරයි. සුද්ධං අත්තානං පරිහරති පිරිසිදු ජීවිතයක් ගෙවයි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට එකිනෙකාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න වදාළ ධර්ම රාජ්‍යයේ පළවෙනි කරුණ. දැන් අප තුළ තියෙනවා නම් සතුටු වෙන්න ඕන. නැත්තම් ඉක්මනින්ම
ඇති කර ගන්න ඕන. මමත් මේ ඒසිකා ස්තම්භේ ශ්‍රද්ධාව නැමැති ඒසිකා ස්තම්භේ මගේ ජීවිත නැමැති රාජ්‍යය තුල මගේ ජීවිතය තුල ඇති කර ගන්න ධර්ම රාජ්‍යය තුල මම මේක ඇති කර ගන්නවා. දෙවෙනි කරුණ මහණෙනි නගරය වටා පරිඛාවක් තිබෙනවා. පළල්ලූත් ගැඹුරුත්. පරිඛාව කිව්වේ දියාගලක් තියෙනවා නගරේ වටා. මේක තමයි අභ්‍යන්තර ආරක්ෂාවත් බාහිර අනතුරු වැළැක්වීමත් කියන දෙකම කරන්නේ. නගරේ වටා තිබෙන ගැඹුරු දිය අගල යම්සේද ආර්ය ශ්‍රාවකයා පවට ඇති ලැජ්ජාවද එසේය. ඔන්න බලන්න. ධර්ම රාජ්‍යයේ තමා තුළ ගොඩනගා ගන්න හදන ආර්ය ශ්‍රාවකයා පවට ලැජ්ජා ඇති වෙනවා. හිරිමා හෝති. ලැජ්ජා ඇති එක්කෙනෙක්. හිරියති කාය දුච්චරිතේන. කයෙන් කරන දුසිරිත් ගැන ලැජ්ජයි. හිරියති වචී දුච්චරිතේන. වචනෙන් දුස්චරිතේ දෙන්න ලැජ්ජයි. හිරියති මනෝ දුච්චරිතේන. හිතෙන් දුස්චරිතේ දෙන්න ලැජ්ජයි. හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. පාපී අකුසල ධර්මයන් එක්ක එක් වෙලා සිටින්න ලැජ්ජයි. හිරි පරිකෝ භික්කවේ ආර්ය ශාවකෝ අකුසලම් පජහති. පවට ලැජ්ජාව නම් වූ පරිඛා දියාගලින් යුතු ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසලම් භාවේති කුසල් ප්‍රගුණ කරයි. සාවජ්ජං පජහති වැරදි දේ දුරු කරයි. අනවජ්ජං භාවේති නිවැරදි දේ ප්‍රගුණ කරයි. සුද්ධං අත්තානම් පරිහරති පිරිසිදු ජීවිතයක් ගෙවයි. මේක තමයි ලැජ්ජාව නැමැති දියාගලින් යුතු ආර්ය ශ්‍රාවකයා. එතකොට ආර්ය ශ්‍රාවකයාගේ ධර්ම රාජ්‍යය තුල තිබෙනවා ශ්‍රද්ධාව නම් වූ ඒසිකා ස්තම්භය. ඒ වගේම කයෙන් පව් කරන්න ලැජ්ජයි. වචනයෙන් පව් කරන්න ලැජ්ජයි. හිතෙන් පව් කරන්න ලැජ්ජයි. පාපී අකුසල ධර්මයන් හා එක්ව සිටින්ට ලැජ්ජයි. අන්නේ ලැජ්ජාව තමයි මෙයාගේ රාජ්‍යයේ වටා තිබෙන දියාගල. ඒ දියාගල අපි ළඟ නැත්තම් අදම කැන ගන්න ඕන. නිකන් පොඩි ඇලක් වගේද ගැඹුරට පළලටද? ගැඹුරට පළලට තියෙන්න ඕන ලැජ්ජාව නැමැති දියාගල තමන්ගේ රාජ්‍යයේ වටා. බලන්න කොච්චර ලස්සනද බුද්ධ දේශනානේ. විස්මිතයි. තුන්වෙනි කරුණ මහණෙනි මේ රජ්ජුරුවන්ගේ නගරේ මේ පරිඛාව අයිනෙම්ම තිබෙනවා. උස්සු තාප්පේ වටා මුදුනේ තියෙනවා. ඔව් අනුපර්යාය පතයක් පිළිවෙලින් ගමන් කළ හැකි පාරක් තියෙනවා. වටේම ඇවිදගෙන ගිහිල්ලා බලන්න පුළුවන් පාරක්. මේ පාරේ මේ වටේ ගිහිල්ලා හොඳට බලලා විමසන්න පුළුවන් පාරක් තියෙනවා. අනුපර්යාය පතයක්. ආන් ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයා උත්තප්පී හෝති. බයයි. උත්තප්පති කාය දුච්චරිතේන. කයෙන් වැරදි කරන්න බයයි. උත්තප්පති වචී දුච්චරිතේන. වචනෙන් වැරදි කරන්නටත් බයයි. උත්තප්පති මනෝ දුච්චරිතේන. සිතින් වැරදි කරන්නටත් බයයි. උත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. පාපී අකුසල ධර්මයන් හා එක්ව සිටින්නටත් බයයි. උත්තප්ප පරියාය පතෝ. බය නැමැති ගමන් මාර්ගයේ අකුසල වලට අකුසල් කරන්නට බය නැමැති අනුපරියාය පතෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් බැහැර කරයි කුසල් වඩයි. වැරදි දේ බැහැර කරයි නිවැරදි දේ ප්‍රගුණ කරයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා. එහෙනම් අපිට ඕමනා කරනවා
ලැජ්ජාව නැමැති දියාගලත් ඔව් ඒ ප්‍රාකාර මුදුනේ ඇති ගමන් මාර්ගයේ බඳු ඔව් පවට බියවීමත් පවට බය වීමත් කියන මේ කරුණු. ඒතර මේක තමයි අපේ ධර්ම රාජ්‍යය ආරක්ෂා කරන තුන්වෙනි කරුණ. දැන් මේවෙන් තමයි තේරෙන්නේ අපි හිතාගෙන හිටියේ මෙච්චර කලක් මේ ධර්ම රාජ්‍ය ගොඩනගන්නේ සමූහයක් එකතු වෙලා කියලානේ. නමුත් මේ බුද්ධ දේශනාවෙන් ඔප්පු වෙනවා ඒක සමූහයක් කරන වැඩක් නෙවෙයි. එහෙනම් තම තමන් විසින් තම තමන්ගේ ජීවිතය කරගන්න වැඩක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ නගරයේ ආරක්ෂාවට අදාළ ඊළඟ ප්‍රධාන කරුණ තමයි ආයුධ ගබඩාවක් තිබීම. ඊටාම වටිනා බල සම්පන්න ආයුධ වලින් ක්‍රමානුකූලව සකස් වෙච්ච හොඳ ආයුධ ගබඩාවක් තිබෙන්න ඕනේ. ආයුධ ගබඩාවක් නැත්තම් අභ්‍යන්තර සතුරු ආපු වෙලාවක යටත් වීම ඇර වෙන දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. අභ්‍යන්තර හතුරෙකුට එන්න පුළුවන් ළඟට මෙන්නකන් දන්නේ ඒසිකා ස්තම්භේ නැත්තම්. දුරින්ම දකින්න පුළුවන් ඒසිකා ස්තම්භේ තිබ්බොත්. දියාගල නැත්තම් අභ්‍යන්තර හතුරට රින්ගන්න පුළුවන්. අනුපර්යාය පතේ නැත්තම් අභ්‍යන්තර හතුර ඇතුළිනව හොයන්න බෑ. ආයුධ ගබඩාව නැත්තම් සතුරා මේ රාජ්‍ය ආක්‍රමණය කරනකොට මෙයාට සටන් කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තම තමන්ගේ ධර්ම රාජ්‍යය තුල ආරක්ෂාව ලබා ගන්න කෙනා ඔන්න තියෙන්න ඕනේ ආයුධ ගබඩාව තමයි බහුශ්‍රුත බව. බහුශ්‍රුත බව. බහුශ්‍රුතෝ හෝති සුතධරෝ හොඳට අහලා මතක තබාගෙන සිටීම සුත සම්නිචයෝ. ඒ ශ්‍රවණය කරපු දේවල් තමන්ගේ ජීවිතේ රැස් කරගෙන තිබීම. මොනවද? යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සව්‍යංජනා කේවල පරිපුන්නා පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අභිවදಂತಿ. මුලැමැදාග කල්යාණ වූ අර්ථ සහිත වූ පැහැදිලි ප්‍රකාශන ක්‍රමයකින් යුතු වූ මුළුමනින්ම පරිපූර්ණ වූ නිවන් මඟ මේක හොඳට ශ්‍රවණය කළා. ඒ ධර්මය බහුසුතා හොඳට අහලා බොහෝසේ අහලා දතා හොඳට මතක තබාගෙන වචසා ಪರಿචිතා වචනෙන් ප්‍රගුණ කරලා මනසානුපෙක්ඛිතා මනසින් නුවණින් හොඳට විමසලා දිට්ඨියා සුප්පටි විද්දා පැහැදිලි අවබෝධයකට පැමිණිලා ඉන්නවා ඒ ශ්‍රවණය කරපු ධර්ම කරුණු ගැන. ආංගික තමයි ආයුධ ගබඩාව. එහෙම බලද්දි නම් ඉතින් අපේ රට ගැන අනේ අපොයි කියලා හිතෙනවනේ. ඇයි? ඒසිකා ස්තම්භයක් නැහැ. නෑ එහෙම එකක් නෑ. අපිට පැහැදිලිව පේනවනේ. කියන්නේ මේ බොහෝ දෙනෙකුට එහෙම පැහැදිලිවම මේ ගුණ වශයෙන් අවබෝධ කරගෙන නෑ. අපි හොඳට බැලුවොත් මිනිස්සු අදහන දේවල් පේනවනේ නේ. නැකත් අදහගෙන කොටසක් යනවා. චීවරධාරීන්ම කියනෝනේ ඒවා පිළිගන්න කියලා. කේන්දර අදහගෙන කොටසක් යනවා. ඊ සායිබබා අදහගෙන කොටසක් යනවා. දෙවිවරු අදහගෙන කොටසක් යනවා. අපලේ කියලා විශ්වාස කරන තව කොටසක් ඉන්නවා. එතකොට මේවා දිහා බලනකොට මේ ඒසිකා ස්තම්භය එක එක්කෙනාගේ ජීවිතය තුළ ආරක්ෂක වැඩපිළිවෙලක් මොකුත් නැහැ. ඉතින් මේවා තිබුණොත් හරි වැඩේ. පළවෙනි එක තියෙන්න ඕන ඒසිකා සද්දේසිකාන කියලා කියන ශ්‍රද්ධාව නැමැති ආරක්ෂක ස්තම්භය තියෙන්න ඕන. ඊළඟට පවට ලැජ්ජාව නැමැති දියාගල තියෙන්නට ඕන. පවට බය නැමැති අනුපර්යාය පතේ තියෙන්නට ඕන. බෞස්ෘත භාවයේ නැමැති ආයුධ ගබඩාව තියෙනුනේ. දැන් මේ බහුශ්‍රృత භාවය විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මෙතන බහුශ්‍රృతයි කියලා කියන්නේ මේ ලෝකයේ එක එක විෂයන් ගැන එක එක දේවල් ගැන දැනුමද? නෑ. මෙතන කියන්නේ
දැන් මේකයි මම කිව්වේ. දැන් අපිට තියෙන්නේ ඥානানন্দ හාමුදුරු මෙහෙම කිව්වා කිව්වොත් වැරදි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා දැනුමක්. බොහෝ දෙනෙකුට තියෙන්නේ අසවල් හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ. අසවල් හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ කියලා තමන් අහපු බණ වලින් එක එක කෑලි අහුලගෙන කතා කිරීමක් නෙමෙයිද? මොන හරි අහනවා බණ නාමෙන්. අහලා ඉවර වෙලා ඒ අහපු ඉවේ කෑලි අහුල ගන්නවා. ඒ කෑලි ටිකනේ කතා කරන්නේ. පැහැදිලි බුද්ධ දේශනාවක් ගැන මතක තබාගෙන කතා කිරිල්ලත් නැහනේ. ආයුධ ගබඩා නැහැ. ආයුධ මොකවත් නැහැ. එතකොට මේ ආයුධ ගබඩාව තියෙනවා නම් එක එක්කිනාට ඕනෝනේ අපිට එවන්න බෑ. අපිට මෙහි ඕන තරම් යවන්න තියෙනවා. නේද? ආයුධ ගබඩාව නැති එක්කිනාට නිකම් පොඩි කැලලක් විද්දත් වැටෙනවා. ඒ මොකවත් නැහැ ආයුධ. ඒ වගේ මේ දහම් දැනුම නැති එක්කෙනා මේ දහම් දැනුම විස්තර කරන්නේ නිකන් දැනුමක් නෙමෙයි මේක. හොඳට නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගත්තු ධර්මයේ වචනයෙන් ප්‍රගුණ කරලා වචනයෙන් ප්‍රගුණ කරගත්තු ධර්මයේ නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරගත්තු ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයකට පැමිණිලා. ආන්නය තමයි බෞසෘත. එහෙම එක්කෙනෙක් වෙන්න කියනවා. ධර්ම රාජ්‍ය ගොඩනගන්න හැටි මේ තියෙන්නේ. ඔන්න බලන්න එතකොට. මේක තමයි නියම රාජ්‍යය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්ම රාජ්‍යයේ තුල ඉන්නවා බලසේනාවක්. ඇත්තස්රිය පාබල කියන චතුරංගනී සේනාවත් ඒ වගේම නොඑක් ආකාරයේ දක්ෂතා ඇති නොඑක් කුසලතා ඇති නොඑක් මාදිලියේ සේනා කණ්ඩායම් සිටිනවා. විවිධ දක්ෂතා ඇති. මේක ඉතින් ගොඩාක් නම් තියෙනවා ඒකට. හත්තාරෝහ, අස්සාරෝහ, රතිකා, දනුග්ගහ, චේලකා, චලකා, පිණ්ඩදායිකා, උග්ගා රාජපුත්තා, පක්ඛන්දිනෝ, මහානාගා, සූරා, චම්මයෝදිනෝ, දාසක පුත්තා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ රාජ්‍යයක මේ හිටපු කෙනෙන්නේ ගිහි කාලේ. උන්වහන්සේ දන්නා මේ රාජ්‍ය ආරක්ෂක සේනාවේ ස්වරූපේ. ඉතින් මේ වගේ ඕන කියනවා. දැන් අතන තියෙනවා බුදුරජාණන් වහන්සේ අර මේ ආයුධ ගබඩාව ගැන සුතාවුදෝ භික්කවේ මහණෙනි ශ්‍රුතේ නැමැති ආයුධ ඇති ආර්ය ශ්‍රාවකයා. සුතේ කියේ ශ්‍රුතේ නැමැති දහම් දැනුම නැමැති ආයුධ ගබඩාව ඇති ආර්ය ශ්‍රාවකයා අකුසලම් පජහති. ඒ ආයුධ ගබඩාව නිසා මෙයා අකුසල් බැහැර කරනවා කුසලම් භාවේති. කුසල් ප්‍රගුණ කරනවා. සාවජ්ජම් පජහති. වැරදි දේ බැහැර කරනවා අනවජ්ජම් භාවේති. නිවැරදි දේ ප්‍රගුණ කරනවා. සුද්ධං අත්තාන පරිහරති. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරනවා. දහම් දෙනම නැමැති ආයුධ ගබඩාව තියෙන එක්කිනාටත් ඒක කරන්න පුළුවනි. දැන් බලන්න මේ දැන් ඔය ආන්‍යාගමිකයන් ආක්‍රමණය කරන්නේ මේ දැක්කනේ නේ. මේ එකක්වත් නැහැනේ. ඒකනේ හේතුව. ඉතින් ඕකට අපිට මේ බඩු මල්ලක් ගිහලා දීලා පුළුවන්ද බේරෙන්න? ඈ ටූත් පේස්ට් එකක්, බ්‍රෂ් එකක්, හාල් සීරුවක් ගිහින් දීලා පුළුවන්ද මේක වළක්වන්න? එහෙනම් කරන්න තියෙන මොකද්ද? මේ කරුණු හත ඇති කර දුන්නා නම් හරි වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නගර ආරක්ෂක සේනාව බලසෙනග බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ සේනාවට සමානයි ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතාවබෝධයේ පිණිස පටන්ගත් වීරිය. ඕක බොහෝ දිනෙකට ඔය සේනාව නැත. එහෙම හටන් කරන්න පුළුවන් සේනාවක් නෑ. කෙලෙස් ආවද යට වුණා. තරහ ආවද යට වුණා. මාන්නය ආවද යට වුණා. ඊර්ෂ්‍යාව ආවද යට වුණා. ක්‍රෝධය ආවද යට වුණා. එකට එක කිරීම ආවද යට වුණා. පලි ගැනීම ආවද යට වුණා. අහුම්කම් නොදීම
තදගතිය ආවද යට වුණා. කෙලෙස් වලට යට වෙනවා මිසක් ඒකට යට නොවි සිටීමේ හැකියාවක් මං හිතන්නේ 1000කට දෙන්නෙකුටවත් නැති ගානයි. එතකොට අපිට බලමු මේ පටන්ගත් වීරිය තිබෙන්න ඕන. මේ පටන්ගත් වීරිය කියන එක හරි අමාරු එකක් ඇති කරගන්න. මේ සේනාවක් බලසිනගක් බිහි කිරීම ලේසිද? අමාරු එකක්. හරි අමාරු එකක් ඒක. අපිට හිතනවා කිම අනුන්ගේ ඇද හොයන්න. එතකොට මොකක්ද එයාට තියෙන්න ඕනේ? ඇද නොසෙවීම පිණිස. මම මෙහි ආවේ ඇද හොයන්න නෙවෙයි. මම මේ ආවේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මය අවබෝධ කරගන්නයි. එතකොට මේ මෙහෙට ආවට පස්සේ අපි තනියම ඇවිල්ලා ඉන්න කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් එක්කෙනා ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අනිත් එක්කෙනා ඇඳපු එක එයා කවුරු දිහාද බලන්නේ? ඒව හොයන්න නෙමෙයි මෙහෙට එන්නේ. මෙහෙට එන්නේ මොකේද? තමන් ආවේ මොකටද? තමන් ආවේ මේ ධර්මය අහලා ජීවිත අවබෝධ කරගන්න. ඒක වීරිය. වීරිය නැති එක්කෙනා එහෙම නෑ. අනිත් එක්කෙනා අන්න බලනවා අරයා. අදන් එවිලා තියෙන එකේ හැටි. ඔහොමද? ඔන්න දැන් කුටු කුටු ගාලා අනිත් එක ඇඟිල්ලෙන් යන කෙනා මේම තැනකට අර බලන්න ඇවිල්ලා තියෙන හැටි. තමන් ආවේ ඕක හොයන්නද? නෑනේ. තමන් ආවේ මොකේද? තමන් මේ මතක නෑ. මොකේද ආවේ කියලා මතක නෑ. එහෙමනම් තමන්න තියෙන්න ඕනේ. ඒක වීරිය. ඒක තමයි වීරිය කියන්නේ. ඒ වීරිය තියෙන එක්කෙනා මොකක්වත්ම නැහැ, බාහිර කතාවක් නැහැ. තමන් ආවා හිත රැකගත්තා. අන්න ඒක කරන්නේ මේ බලසෙනක පාවිච්චි කළා. බලසෙනක තමයි මේකේ තිබෙන වීරිය ගැන හරි ලස්සනට. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධම් ප්‍රහාණය කිරීමට වීරිය පටන් අරන් යා ඉන්නේ. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල දහම් උපදව ගැනීමට වීරිය පටන් අරන් ඉන්නේ. තාමවා බොහොම ස්ථිර වීරියක් තියෙනවා. දැඩි වීරියක් තියෙනවා. දල්ල පරක්‍රම, දැඩි පරාක්‍රමයක් තියෙනවා. අනික්ඛිත දුරු කුසලේසු ධම්මේසු. කුසල දහම් දිනු කර ගැනීම පිණිස තියෙන උත්සාහය විසි කරපු එක්කෙනෙක් නෙවෙයි. ලීසි නෑ පින්වතුනි ඕක ඇති කරගන්න එක. මේ වීරිය ලේසි නෑ. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය අලු ගොඩක් වගේ. අලු ගොඩක් ඇවිස්සෙන්න මහලුකු දෙයක් කරන්න ඕනේ නෑ. පොඩි ගල් කටයක් වැටුණත් ඇති. කේන්ති යන එක්කෙනෙකුට පොඩි වචනේ ඇති. පොඩි කරුණ ඇති. මේක හිත ඇතුලේ තුවාලේ වගේ ඇවිස්සෙනවා. එහෙම ඇති නොවෙන්න නම් මෙයාට බුදුම විදියට අකුසල ධර්ම අතහැරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. කුසල ධර්ම උපදවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අපි සංසාරේ පුරා කලේ අකුසල් පිළිගත්තු එක. අඳුන ගන්න බැරුව. හිතට අකුසල් එනකොට මේවා පිළිගත්තා. තරහ එනකොට පිළිගත්තා. අනුන්ගේ අද හොයන්න හිතෙනකොට පිළිගත්තා. ගුණමක කම එනකොට පිළිගත්තා. එකට එක කරන්න හිතෙනකොට පිළිගත්තා. මුරණ්ඩු කම හිතට ඇතිනකොට ඒක ඇති කරගත්තා. මිසක් ඒව නැති කරගත්තේ නැහැ. ඒ නිසාම තමයි අපි මේ තාම යන්නේ. අපි මේ ජීවිතේදිවත් මේ ආරද්ධ විරිය කියන එක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමටත් කුසල ධර්මයන් දියුණු කර ගැනීමටත් තිබිය යුතුයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? කුසල් මොනවද? අකුසල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඊර්ෂියාව ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. තව කෙනෙකුට හරියන්නවට අකමැති වෙන්න හොඳ නැහැ. තව කෙනෙක් තනියම නැගී හිටිනවා දැක්කහම අකමැති වෙන්න හොඳ නැහැ. ඊළඟට තව කෙනෙක් ප්‍රධාන වෙලා වැඩ කරනවා දැක්කහම අකමැති වෙන්න හොඳ නැහැ. ආන් ඒවට කැමති වෙන්න ඕන. එතකොට තමයි ඊර්ෂියාව නැතුව යන්නේ. ඒ වෙනත මේ අකුසල් හිටිනවා. අකුසල් හිටිනකොට කැමති වෙන්නේ තමන්ට ලැබෙනවට කැමති, තමන්ට ප්‍රශංසා කරනවට කැමති, තමන් ගැන කතා කරනවට කැමති, වෙන අයෙකුට ලැබෙනවට කැමති නැහැ. වෙන තැනකට ලැබෙනවට කැමති නැහැ. වෙන කෙනෙකුට ප්‍රශංසා වෙනවට කැමති නැහැ. මේවා අකුසල්. එහෙනම් අපිට තියෙන්න ඕනේ මොකද්ද?
මේ අකුසල් Taman තුල හට ගන්න බව අවබෝධ කර ගැනීම. අවබෝධ කරගත්තේ නැත්නම් මුකුත් කරන්න බෑ. දැන් අපි දන්නවා සමහර හාමුදුරුවන්ට මේක අවබෝධ කරගන්න බැරුව මේ මට බැනේනෝනේ බණ කියන්න ගිහිල්ලා. සමහරු කියනවා මේ ඕන්න දැන් තරුණයෝ ටික මහාන වෙන්න පටන් අරගෙන මහමෙ වුණා. මේකට ඉඩ දෙන්න එපා. මේ ಜಾති වඳ වේලු. අනේ මෙහි දෙතුන් දෙනෙක් මහනුනම සිංහලිය වඳ වෙනවද? ඒ මොකද්ද? ඒ රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල නැතිකම. Taman තුල තමා රැක ගන්නා වැඩපිළිවෙල නැති නිසා අනේ බණ කියන්න එනවා කියලා කියලා මොකද කරන්නේ? ඊරිසියාවෙන් කොරෝදෙන් ගොරෝනෝ. අනේ පව්. ඉතින් කවදාවත් එහෙම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් තිබෙන්නේ මේක වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ධර්මයේ හැටියට යන්න ඕනේ ලස්සනට. එතකොට අකුසල් ඇති වුණාට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඒ අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕනේ. දැන් මම ඔන්න සිංහලෙන් පිරිත දේශනා කළා. කවදාවත් මේ මට සමහරු ලියුම් ආවා මං හිතන්නේ මේ පින් දීලා ලියුම් 500කට වඩා. මිනිසුන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි පිරිත් හෙව්වා කවදාවත් මේකේ තේරුම මේකයි කියලා අපි දැනගෙන හිටියේ නෑ. එතකොට මේකට තව කොටසක් බණින්න පටන් ගත්තා. නමුත් තේරුන්නේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා හෙලාටුවා කියලා දෙයක් සිංහලයන්ට මේ ධර්මයේ සිංහලෙන් තේරුවා මිහිඳු මහරහතන් වහන්සේත්. ඒකවත් මතක නෑ. කොටිම මේ සිංහලෙන් ධර්මය යනවට නම් පොඩි අකමැත්තක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. ලෝවැඩ සංගරාව ඒ කාලේ ලියපු කාලේ මේ ලෝවැඩ සංගරාව ලියපු හාමුදුරුව වීදාගම මහානීත ප්‍රසාද හාමුදුරුව ලියලා තියෙනවා එබැවින් එළුවෙන් කීවයි අනදර සිංහලෙන් කිව්වා කියලා තරහ වෙන්න එපා කියනවා. ඒ ලෝවැඩ සංගරාම නේද අපි ඔය අද මේ කටපාඩම් කර ඉන්නේ. ඒ කාලේ බයින් නැති හරියට. නමුත් අන්තිමට ඒව තමයි රැකෙන්න උපකාර වුනේ. ඒ වගේ මේකෙත් එබැවින් සිහලෙන් කීවයි අනාදර. සිංහලෙන් කිව්වයි කියලා අනාදර වෙන්නේ නැතුව ඔව් මේක පිළිගන්න පුළුවන් තරම් නිහතමානීකමක් අපේ රටේ ඇති වෙන්න ඕන. ඉරිසියා කළා හරියන්නේ නැහැ මේවට නේ. සිංහලෙන් ඉගෙන ගත්තොත් එහෙම ඔබට කොච්චර යහපතක්ද නේ? සද්ධාව ඇති වෙනවනේ. දහම් දැනුම ඇති වෙනවනේ. මේකට කවුරු හරි තරහ නම් සිංහලෙන් ඉගෙන ගන්නවට මේ සදාවත් පිරිස සිංහලෙන් ධර්ම ඉගෙන ගන්නවට විරුද්ධ නම් එයා හැබැයිම මේ මිනිස්යන්ට ආදරය කෙනෙක්ද? නෑනේ. බුද්ධ ශාසනයේ දියුණුවට කැමති එක්කෙනෙක්ද? නෑනේ. එතකොට අපිට පේනවා මේක නිකම්ම බඩ වඩා ගැනීම වැඩක් වෙනවා. තමයි මලවුන් ගෙනුවෙන් දාන වළඳන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. එච්චරම ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ මලවුන් ගෙනුවෙන් පෙනී හිටින්න එකයි මලවුන් ගෙනුවෙන් වළඳින එකයි විතරයි. ඒ නිසා ඒක වලකින්න නම් මේ ධර්මයේ සිංහලෙන් හොදට යන්න ඕන. මිනිසුන් අතරට ශ්‍රද්ධාව තියෙන එතකොටනේ තේරුණොත් නේ. භූටාන් කියලා රාජ්‍යයක් තියෙන බහලා තියෙනවද? බෞද්ධ රාජ්‍යයක්. මේ රාජ්‍යයේ රජුරවන්ට ඉන්න කුමාරවරු 4 දෙනෙක්. මට ඒ රාජ්‍යයේ ඒ සම්බන්ධ ස්වාමීන් වහන්සේ නම ප්‍රකාශ කළේ. ඒ කුමාරවරු 4 දෙනාම ක්‍රිස්තියානි ආගමට ගියා. පරම්පරාගත බෞද්ධ රාජ්‍ය. ඊළඟ රජුරු බෞද්ධ නෙමෙයි එතකොට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කතා කරලා තියෙනවා මේ කුමාරයා ඇයි මේ ගියේ? අනේ මම නම් ගියේ මේ අපේ ලාමාවරු මේ බටර් තෙල් වලින් පහන් පත්තු කර කර මොනවද කියවුණු අපිට තේරෙන්නේ නැහැ කිව්වලු. නමුත් අර මිනිස්සු ඇවිල්ලා මට එකපාරටම God bless you කිව්වා. මට මේක තේරුණා. එතකොට අපිට තේරෙනවා මොළේ නැතිකම වෙනම කාරණාවක්. නමුත් මේ තේරෙන භාෂාවක් කතා කරන්න ඕන කියන එක නේද මේකේ තේරුම. එතකොට මහලුකු දෙයකටද මෙයා මේ ආගම හරවලා තියෙන්නේ. මේ වචනයකට රැවටිලානේ. ඉතින් එහෙමනම් අපි මේ අර්ථ වශයෙන් මේ ධර්ම ඉගෙන ගන්නකට ආගම් කොයි ආගම ඇදහිුවත් එයා බුද්ධිමත් නම් එයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා.
එයා බුද්ධිමත් නම් එයා අදහනවා නම් එයාට මේ නුවණෙන් විමසනවා නම් තේරෙනවනේ මේ ධර්මයේ වෙනස. මේ වගේ ලෝකේ කවුද දහම් දෙසලා තියෙන්නේ? කවුරුවත් නැහැනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අකුසල් ප්‍රහාණය කරන්න වුමනයි මොකද්ද? වීරිය බලකාය, වීරිය නැමැති සේනාව. වීරිය නැමැති සේනාව මහණෙනි, වීරිය නැමැති සේනාවෙන් යුතු ආර්ය ශ්‍රාවකයා අකුසලම් පජහති. අකුසල් බැහැර කරයි, කුසලම් භාවේති. කුසල් ප්‍රගුණ කරයි. සාවජ්ජම් පජහති, වැරදි දේ බැහැර කරයි. අනවජ්ජම් භාවේති, නිවැරදි දේ ප්‍රගුණ කරයි. සුද්ධං අත්තානම් පරිහරಂತಿ, පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. බලන්න මම කල්පනා කළේ දැන් ඔය ලාමලා ඉන්න. ලාමලට මේවා කිව්වන් හම්බ වෙන්නේ නැහනේ. මහායානෙන්නේ. දැන් මේ වගේ ධර්මයක් ඒ බූටාන් රජුරුවන්ගේ පුතාට කියවන්න හම්බුණා නම් කිසි දවසක මේ හිස් දෙයක් අදහන්න යයිද? අන්න බලන්න. අපේ රටේ වුණත් එහෙමනේ. දැන් මේ වගේ ධර්මයක් නැති නිසානේ කසාදවලදී ආගම වෙනස් කරනවා. ඉස්කෝලේ ළමයි දාන්න ආගම් වෙනස් කරනවා මේ මෝඩ දෙමව්පියෝ. රසාවලට දාන්න ආගම් වෙනස් කරනවා. කවදාවත් කරයිද මේ මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා දන්නවනම්? අපි වුණත් දැනගෙන හිටියද මේ ධර්මයේ මේ සිංහලෙන් උගන්වන කම්ම මෙහෙම බුද්ධ දේශනා තියෙනවා කියලා? දැනගෙන හිටියේ නෑනේ. ඔන්න බලන්න. මේකට අකමැති නම් අපි මේ වැඩේ මම මෙහෙම සිංහලෙන් උගන්වනවට අකමැති නම් මේ රටේ බුදුදහමට යන කලදසාව හිතා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය බලකායෙන් යුතු ආර්ය ශ්‍රාවකයා අකුසල් බැහැර කරනවා, කුසල් වඩනවා. ඊළඟට වැරදි දේ බැහැර කරනවා, නිවැරදි දේ ප්‍රගුණ කරනවා, පිරිසුදු ජීවිතයක් ගෙවනවා. එතකොට ඔන්න බලන්න එක එක්කෙනාගේ ජීවිතවල තම තමන්ගේ ධර්ම රාජ්‍ය පිණිස පළවෙනි එක ඔන්න ඕනේ. මොකද්ද ඒ? ශ්‍රද්ධාව නැමැති ඒසිකා ස්තම්භය. තියෙනවද? තියෙනවා නම් හිතා ගන්න තියෙනවා කියලා කියන්න එපා. මොකද ඇත්තද නැත්තද කියලා මම දන්නේ නැහැ. මං ඉස්සර මට තියෙනවා කියලා අත උස්සලා වැඩක් නැහැ. ඒක Taman අවබෝධ කරගන්න Tamanට තියෙනවද නැද්ද කියන එක. පළවෙනි කරුණ ඒක. දෙවෙනි එක පරිකා. Tamanගේ ආරක්ෂක වැඩපිළිවෙලේ Tamanගේ ධර්ම රාජ්‍යය තුල දියාගල තියෙනවද කියලා දැන් Taman විසින් කල්පනා කරලා බලන්න. ඒක කියන්න ඕනේ නැහැ මට. ඕක ඇත්ත නැත්තු හොයන්න මම එන්නේ නෑනේ. ඒ නිසා ඕකේ තිබෙන එක තමන්මයි ඒක තමන් ගැන දන්නේ. ඔව්. පව් කරන්න තමන් ලැජ්ජාද? පරිකාව තියනවාද? පව් කරන්න තමන් බයද? ඒ මොකද්ද? අනුපර්යාය පතේ තියනවාද? ඊළඟට ඔව් හොඳ ආයුධ ගබඩාවක් තිබෙනවාද? තමන්මයි ඒක දන්නේ. ඊළඟ කරුණ ඔව් බලසෙනග තමන්ට බලසෙනගක් ඉන්නවාද? අකුසල් දුරු කිරීමටත් කුසල් ප්‍රගුණ කිරීමටත් වැරදි දේ දුරු කිරීමටත් නිවැරදි දේ ප්‍රගුණ කිරීමටත් පිරිසුදු ජීවිතයක් ගෙවීමට බලසෙනගක් ඉන්නවාද? තමනුයි යෝක දන්නේ. නැත්තම් කරන්න තියෙන මොකද්ද? වහ වහ ඇති කරගන්න ඕන. ඊළඟ එක තමයි මේ නගරේ බුදුරජාණන් වහන්සේ මේ අපිට තනා ගන්න කියන ලස්සන රාජ්‍යයේ ආවට ගියට හැදෙන එකක් නෙවෙයි. මේ රාජ්‍යයේ තියෙනවා සෑම දොරටුවකටම හොඳ ප්‍රඥාවන්ත ව්‍යක්ත නුවණැති දොරටු පාලෙක්ව තියලා තියෙනවා. ඒ දොරටු පාලයාට පුළුවනි අභ්‍යන්තර ආරක්ෂාවත් බාහිර උවදුරු වැළැක්වීමත් කියන දෙකම කරන්න. ඒ දොරටු බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නගරයක දොරටු පාලයා යම්සේද බුද්ධිමත් දොරටු පාලයා යම්සේද ඒ වගේ තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සතිමා හෝති. සිහියෙන් ඉන්නවා. පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරතා අනුසරිතා. නේපක්ඛ කියලා කියන්නේ පරමේන සති නේපක්ඛේන.
ඒ කියන්නේ ඉහළ මට්ටමේ පරමේන සති නේපක්කේන කියන්නේ ඉහළ මට්ටමේ සිහියකින් යුතු ස්ථානෝචිත නුවණින් යුතු. නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. එහෙම නැත්නම් ඒකට අපි කියන අවස්ථාවෝචිත ප්‍රඥාව. අවස්ථාවට උචිත ප්‍රඥාව. එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානයට උචිත ප්‍රඥාව. ඒ වෙලාවේ මේ තමන් මොකද්ද ගන්න පියවර, තමන් කොහොමද මේක කරන්න ඕනේ, කොයි විදිහටද මේ අකුසලයේ බැහැර කරන්න ඕනේ, කොහොමද වළකින්න ඕනේ, කොහොමද හිතන්න ඕනේ. ඒතර මේ ඔක්කොම අර දොරටු පාලය දැන ගන්න ඕනේ. ඇතුළේ කෙනෙක් ඇතුළට ගන්න කලින්. ආනේ වගේ කියනවා සිහිය. චිර කතම්පි චිර භාසිතම්පි සරතා අනුස්සරිතා. බොහෝ කලක් කළ කීද සිහි කරන්නත් යාට පුළුවන්. මෙයා තමයි හොඳට සතිපට්ඨානයෙන් යුක්ත කෙනා. එයා මේ ආයතන 6ටම දාලා තියෙනවා. කාවද දාලා තියෙන්නේ? දොරටුපාලය 6 දෙනෙක්. ඒ දොරටුපාලය 6 දෙනා ඉන්න එක්කෙනා මෙහි ආවොත් අනිත් එක්කෙනාගේ ඇඳුම හොයන්නේ නැහැ. ඇයි ඇඳුම හෙව්වා කියන්නේ? රාජ්‍යයට හතුරෙක් ගියා. අනිත් එක්කිනා මොන හරි කිව්වා කියලා ඒක ගන්නෙ නෑ. සතුරන්ට යන්න දෙන්නේ නෑ රාජ්‍ය ඇතුළට. ඒව හොයන්නේ. එයා ඉන්ද්‍රිය සංවර කරගෙන 100න් ඉන්නවා. ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන 6ම සංවර කරගෙන 100න් තමයි මෙයා මේක කරගන්නේ. එතකොට මෙයා බුදුරජාණන් වහන්සේ වදාළ සති දෝවාරිකෝ භික්කවේ ආර්ය ශාවකෝ මහණෙනි ආර්ය ශ්‍රාවකයා ඉන්නේ සිහිය නැමැති දොරටු පාලයා ඇතුව. බලන්න හැබැයි ධර්ම රාජ්‍යය කොයිතරම් අපූර්ව එකක්ද නේ. කොයිතරම් සුන්දර එකක්ද. කල කෝලාහල නැති, උපවාස නැති. නේද? ගල් මුල් නැති. ඇඬවිලි දෙඩවිලි නැති, පාපෝච්චාරණ නැති. බොහෝම නිර්මල රාජ්‍යයක්. සැබෑ ධර්ම රාජ්‍යය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සතිය නැමැති දොරටු පාලයා ඉන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අකුසලම් පජහති. අකුසල් බැහැර කරනවා. කුසලම් භාවේති. කුසල් ප්‍රගුණ කරනවා. අනවජ්ජම් පජහති. වැරදි දේ බැහැර කරනවා. සාවජ්ජම් පදහති. වැරදි දේ බැහැර කරනවා. අනවජ්ජම් භාවේති. නිවැරදි දේ වඩනවා. සුද්ධං අත්තානම් පරිහරಂತಿ. පිරිසිදු ජීවිතයක් ගෙවනවා. මෙන්න මේක තමයි 6 වෙනි සද්ධර්මයෙන් යුතු 6 වෙනි කරුණ. බලන්න එතකොට මේ අපේ ජීවිතේ අපි තම තමන්ගේ ජීවිත දැන් මම මුලින්ම කිව්වා නේද මේ තම තමන් විසින් තම තමන්ගේ ජීවිතය කරගන්න කියලා. දැන් මේ ඔක්කොම අනුන් කරලා දෙන්නේවද? අපිට තියෙන කරන හැටි ඉගෙන ගන්න එක විතරයි. ඊළඟට තියෙනවා මහණෙනි මේ රාජ්‍ය වටා තිබෙන ප්‍රාකාරයේ උස එකක්. උස ප්‍රාකාරයක් තියෙනවා සිදුරු නැති. පළුදු නැති. මනාකොට කපරාරු කරන ලද. කාටවත් රින්ගන්න බැරි මනාවකට කපරාරු කරන ලද හොඳ ප්‍රාකාරයක් තියෙන මේ රාජ්‍යයේ වටේට. ඒක තමයි මේකේ තිබෙන 7 වෙනි කරුණ. ඔය වගේ තමයි පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත කෙනෙක්. ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව මොන වගේද? මනවින් කපරාරු කරන ලද paludu නැති, සිදුරු නැති, මනාකොට කපරාරු කරන ලද, තුනුපිරියම් කරන ලද ප්‍රාකාරයේ බඳුය. ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව. මොකද්ද? උදයත්ථගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති. ඇතිවීම නැතිවීම ගැන, අනිත්‍ය ගැන හොඳ තේරුම් ගැනීමකින් ඉන්නවා.
අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ආර්ය වූ අවබෝධයෙන්ම කලකිරීමට නිසි මනාකොට දුක්ඛය වෙන්නා වූ වැඩපිළිවෙලේ ඉන්නවා. පඤ්ඤා වාසන ලේපන සම්පන්නෝ භික්ඛවේ ආර්ය ශාවකෝ. ප්‍රඥාව නැමැති මනාකොට සුනුපිලියම් කරන ලද ප්‍රාකාරයේ ඇති ආර්ය ශ්‍රාවකයා. අකුසලම් පජහති. අකුසල් බැහැර කරයි. කුසලම් භාවේති. කුසල් ප්‍රගුණ කරයි. සාවජ්ජම් පජහති. වැරදි දේ බැහැර කරයි. අනවජ්ජං භාවේති. නිවැරදි දේ ප්‍රගුණ කරයි. සුද්ධං අත්තානම් පරිහරති. පිරිසිදු ජීවිතයක් ගත කරයි. මේ කරුණු ටික තිබෙනවා නම් ඔන්න නගර ආරක්ෂක කටයුතු සම්පූර්ණයි. දැන් අභ්‍යන්තර පෝෂණ කටයුතු ඕන. අභ්‍යන්තර ආහාර වර්ග කීයක් තියෙනවද? 4ක්. මේ රාජ්‍ය ඇතුලේ ආහාර වර්ග 4ක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම. බඩගිනි හිටියොත් ඒත් බෑනේ, ඒත් අහු වෙනවා හතුරන්ට. දැන් ඔන්න ඔක්කොම වටේට ආරක්ෂාව සැපෙව්වා. දැන් ඇතුළේ ඇයට කණ්ඩ නැත්තම්, වතුර නැත්තම්, බේතේත් නැත්තම් අහුවෙන්නේ නැද්ද? ඒත් අහු වෙනවනේ. බලන්න මේ කොච්චර ලස්සන සැලැස්මක්දනේ. ඔන්න සැලසුම්. මහණෙනි මේ 4 තමයි ඔන්න තියෙනවා. මහණෙනි මේ නගරේ බොහෝ තන දර දී ආදී රැස් කරලා අභ්‍යන්තරේ පහසුවෙන් වාසය කිරීමට, අභ්‍යන්තරේ ඉන්න අයට විනෝදෙන් ඉන්න, සුවසේ ඉන්න, බාහිර දේවල් බාහිර අනතුරු වළක්වන්න තිබෙන්න මේ දරදී ආදී රැස් කරලා තියෙනවා වගේ ආර්ය ශ්‍රාවකයා විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ආන්න නැත්තම් ඉතින් කෑම නැහැ, වතුර නැහැ, සතුටක් තියනවාද අභ්‍යන්තරේ ඉන්න අයට? එතකොට පළවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඔන්න ආර්ය ශ්‍රාවකයාගේ ආහාර පළවෙනි ධානයේ රජුරුවන්ගේ රාජ්‍යය තුල තිබෙන දරදිය සම්පූර්ණ කරගෙන ඉන්නා වගේ තමයි සමාධිය උපදවාගෙන පළවෙනි ධානය ඇති කරගෙන වාසය කිරීම. මහණෙනි මේ රජුරුවන්ගේ නගරේ හාල් යව ආදිය ඇති පදමට රැස් කරලා තියෙනවා. හොඳට ඕන වෙලාවක කන්න බොන්න ලෑස්ති කරලා තියෙනවා. මේ වගේ තමයි ආර්ය ශ්‍රාවකයා විතක්ක ਵਿਚාරාණං භූපසමා විතක්ක ਵਿਚාර සංසිඳුවාගෙන අධ්‍යත්තං සම්පසාදනං ආධ්‍යාත්මේ වඩාත් පැහැදීම ඇතිවන චේතසෝ ඒකෝදිපාවං චිත්තීකාග්‍රතාවේ බලවත් වූ අවිතක්කං අවිචාරං විතර්ක විචාර රහිත වූ සමාධිජං පීති සුඛං සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපේ ඇති ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. දැන් පේනවනේ එතකොට මේ ධර්මයේ තුල සමාධිය නැතුව බෑ, ධ්‍යාන නැතුව බෑ. ධර්මාර්ගයේ ඉදිරි දියුණුව පිණිස මේ කියන්නේ පරිපූර්ණ ආරක්ෂාව පිණිස වමනා කරන දේවල්. එහෙනම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා එයා සමාධිය ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ආරක්ෂා වෙන රැකෙන දියුණු වෙන කරුණු 5කුයි ශාසනයේ පිරිහෙන කරුණු 5කුයි දේශනා කළා. මහණෙනි යම් දවසක මේ ශාසනය තුල ශාසනයට පැමිණෙන කෙනා ශ්‍රද්ධා බුදුරජුන්ට ගෞරව නොකරයි නම්, ධර්මයට ගෞරව නොකරයි නම්, ශ්‍රාවක සංගරුවනට ගෞරව නොකරයි නම්, ශික්ෂාවට ගෞරව නොකරයි නම්, සමාධියට ගෞරව නොකරයි නම් සසුන අතුරුදහන් වන්නේය. මහණෙනි යම් දවසක මේ ශාසනයට එන කෙනා බුදුරජුන්ට ගෞරව කරයි නම්, ධර්මයට ගෞරව කරයි නම්, ආර්ය ශ්‍රාවක සංගරුවනට ගෞරව කරයි නම්, ශික්ෂාවට ගෞරව කරයි නම්, සමාධියට ගෞරව කරයි නම් සසුන চিරාත් කාලයක් පවතින්නේය. එනම් බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් පවතින්නේ සමාධිය වඩන පිරිසක් සිටීම හේතුවක්.
ශික්ෂාගරුක පිරිසක් සිටීම, ශ්‍රද්ධාවන්ත පිරිසක් සිටීම. මේව නැත්තම් ඉවරයි ශාසනේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වගේ තමයි දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. තුන්වෙනි එක තමයි මේ නගරයේ තියෙනවා මේ ධාන්‍ය රැස් කළා තල මුං මෑ ආදී ධාන්‍ය වර්ග රැස් කළා තියෙනවා මාළු වලට හදන්න. ඒ වගේ තමයි. එතකොට මේව හැමතිස්සෙම තියෙනවා නම් මේ ව්‍යංජන හදන්න මේ පිට දුවන්න ඕනේද නගරෙන් පිට? නෑ මේ ඇතුලේ තියෙනවනේ. ආන් ඒ වගේ තමයි කියන තුන්වෙනි ධ්‍යානෙ. ඒව මේව කෝ ආර්ය ශ්‍රාවක. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයා පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් ඉන්නවා. සතෝච සම්පජානෝ සිහියෙන් නුවණින් යුක්තව සුඛංච කායේන පටිසංවේදීති. කායික සැපයත් විඳිනවා සිහියෙන් යුක්තව. යන්තං අරියා ආචික්ඛන්තු උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. ආර්යයන් වහන්සේලා උපේක්ෂාසගතව සිහියතු සැපසේ වාසය කරනවා කියලා යම් තුන්වෙනි ධ්‍යානයක් ගැන වර්ණනා කළේද? වර්ණනා කළාහුද? ආන්ගේ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඒකත් ආර්ය ශ්‍රාවකයා ලබා ගන්න ආහාරයක්. හතරවෙනි ආහාරය තියෙනවා මහණෙනි මේ නගරයේ බොහෝ බෙහෙත් රැස් කරලා තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපාදන කටයුතු රැස් කරලා තිබෙනවා. ඉතින් බොහොම පහසුවෙන් බෙහෙත් ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයා සුකස්සච පහනා. සැපය කෙරෙහි තියෙන ඇල්මත් දුරු කළා. සැපයත් දුරු කළා. දුක්ඛස්සච පහනා. දුකත් ප්‍රහාණය කළා. සැපයත් ප්‍රහාණය කළා. දුකත් ප්‍රහාණය කළා. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. වේලාසනින්ම සොම්නස් දුම්නස් මානසික සැප දුක් දෙක ඉක්මවා ගිහිල්ලා. අදුක්ඛං අසුඛං දුක් රහිත සැප රහිත. උපේක්ඛා සති පාරිසුද්ධින්. පාරිසුද්ධ සිහිය ඇති උපේක්ෂාව. ඇති හතරුනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? අත්තනෝ රතියා තමන්ට සතුටින් ඉන්න. අපරිතස්සාය තමන්ට පීඩාවක් නැතුව සිටින්න. පහසු විහාරාය පහසුවෙන් ඉන්න. ඔක්කමනාය නිබ්බානස්ස නිවනට බැස ගැනීම පිණිස. එතකොට මේ ධ්‍යාන ඔක්කොම වඩන්න යා මොකක් පිණිසද? නිවනට බැස ගැනීම පිණිස. මහණෙනි යතෝචකෝ වික්කවේ ආර්ය ශාවකෝ මහණෙනි යම් කලක මේ ආර්ය ශ්‍රාවකයා ඉමේහි සත්තෙහි ධම්මේහි සමන්නාගතෝ මේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතෙන් යුක්තනම් ඉමේසං චතුන්නං ධම්මානං ආභිචේතසිකානං දිට්ඨ ධම්මසුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. මෙයාට මේ ජීවිතයේදීම මේවා පහසුවෙන් උපදවාගෙන පහසුවෙන් මේවට පැමිණ වාසය කරන්න පුළුවන් නම් අයං උච්චති ආර්ය ශ්‍රාවකයෝ මහණෙනි මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාටයි කියන්නේ අකරණීයෝ මාරස්ස මාරයාට කිසිවක් කළ නොහැකි කෙනා. අකරණීයෝ පාපිමතෝති පවිතු මාරයාට කිසිවක් කළ නොහැකි කෙනා. එහෙමනම් මාරයාට යමක් කරන්න පුළුවන්ද බැරිද? යමක් කරන්න බැරිකම තියෙනවා මේ මාර්ගයේ වඩපු එක්කෙනාට විතරක්. අනේ සියලු දෙනා මාරයාගේ හස්තගතව ඉන්නේ. මාරයාගේ අතේ ඉන්නේ. මාරයා කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අටුවාවල තියෙනවා දේවපුත්ත මාර කියලා වචනයක්. මාර දිව්‍ය පුත්‍රයා. මම හොඳට බුද්ධ දේශනාව විමසා බැලුවා. බුදුරජාණන් වහන්සේ කිසි තැනක දිව්‍ය පුත්‍රයා කියන වචනේ මාරයාට පාවිච්චි කළා නැහැ. ඒක අටුවාවල සිදුවෙච්ච වරදක් හැටියට සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තිබෙන්නේ මොකද්ද? මාරෝ පාපිමා. මාරෝ පාපිමා. මාරෝ කියන්නේ මාරයා, පාපිමා කියන්නේ පවිතු. මාරෝ පාපිමා පවිතු මාරයා. ඒ මාරයා තමයි මේ ලෝකයේ තුල මිනිස්සු වේ දිව්‍යන් වහන්සේ අල්ලා කිය අදහන්නේ. ක්‍රිෂ්ණ කිය මේ මාරයා තමයි. හැමතැනම ඉන්නවා කියන්නේ ඒක ඇත්ත. හැමතැනම ඉන්නවා මාරයා. මාරයාට පිවිසෙන්න බෑ. මාරයාගේ ඇහැට වැලි ගැහුවා කියනවා මහණෙනි මේ සමාධිය උපදවල ධානය ඇති කරගත්තද මාරයාගේ ඇසට වැලි ගැසුවේය. විදර්ශනා ප්‍රඥාව උපදවාගෙන අරහත් ඵලයට පත් වූ වේද මාරයා නොපෙනෙන තැනට ගියේය.
නැත්තම් හැමතිස්සෙම මාර්යාගේ වසඟ වෙලා ඉන්නේ මේ පිරිස දන්නේ නැහැ. මාර්යාගේ බලපෑම තමයි මේ සෑම දෙයකටම තියෙන්නේ. මේ නගර ආරක්ෂක කරුණු නැත්තම් මේකේ තියෙනවා මහණෙනි මේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතත් අභ්‍යන්තර ආහාර හතරත් රජුරවන්ට නැත්තම් සතුරු ආක්‍රමණ යනු සුළු දෙයකි. ඒ වගේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතෙනුත්තරව අභ්‍යන්තර ආහාර හතරිනුත්තර කෙනෙක් ධර්ම රාජ්‍යයක් රකින්න හැදුවොත් දෙන්නේ නැද්ද මාර්යා වැටෙන්නම? මාර්යා වැටෙන්නම දෙනවා. හොද්දටම වැටෙන්න දෙනවා. ආයෙ නැගිටින්න බැරි වෙන්නම මාර්යා දෙනවා වැඩි. එහෙමනම් බලන්න කවදාවත් මේ ධර්ම මාර්ගයෙන් තොරව ධර්ම රාජ්‍යයක් බිහි කරන්න බෑ. අනිකේ රාජ්‍ය කියන එක මේ පිරිසක් එකතු වෙලා ගොඩනගන්නත් බෑ. තම තමන් අපි ගත්ත 100ක්. ඒ 100ම ඒසිකා ස්තම්භයෙන් යුක්ත නම් ඒ කිව්වේ ශ්‍රද්ධාවෙන් යුක්ත නම් 100ම දියාගලෙන් යුක්ත නම් පවට ලැජ්ජාවෙන් යුක්ත නම් 100ම අනුපර්යාය පතයෙන් යුක්ත නම් පවට බයෙන් යුක්ත නම් 100ටම ආයුධ ගබඩාව ගන්න තියෙනවා නම් බෞස්ෘත භාවයෙන් යුක්ත නම් ඒ 100ටම එක එක්කිනාට බලසේනාවක් සිටිනවා නම් ආරද්ධ විරියෙන් යුක්ත නම් ඒ 100ටම තමන්ගේ නගරය ආරක්ෂා කරන්න දොරටු වල දොරටුපාලු ඉන්නවා නම් 100 තියෙනවා නම් ඒ 100ම තමන්ගේ නගර ප්‍රාකාරයේ මනාකොට සුනිපිරියම් කළා මනාකොට රැකවරණයක් ලබා දීලා තියෙනවා නම් ප්‍රඥාවේ යුක්ත නම් ඒ 100ම තම තමන්ගේ අභ්‍යන්තර ජීවිතය තුළ දරදිය රැස් කරලා නම් පළවෙනි ධානයේ තියෙනවා නම් ඒ 100ම තමන්ගේ ජීවිතය තුළ මේ තමන්ගේ රාජ්‍යය තුළ සහල් තුග වශයෙන් රැස් කළා නම් දෙවන ධානයේ තියෙනවා නම් ඒ 100ම තමන්ගේ රාජ්‍යය තුළ ධාන්‍ය තුග වශයෙන් රැස් කළා නම් තුන්වෙනි ධානයේ තියෙනවා නම් ඒ 100ටම තමන්ගේ රාජ්‍යය තුළ ඖෂධ තුග වශයෙන් රැස් කළා තියෙනවා නම් හතුරන් නැත. සතුරන්ට කළ හැකි දෙයක් නැත. වැටෙන්නට දෙයක් නැත. ආක්‍රමණය කරන්නට සිදුරක් නැත. ඔන්න දේ. ඔන්න නගරය. ඔන්න රාජ්‍යය. එතකොට මේක කතාබස් වලින් හැදෙන රාජ්‍යයක් නෙවෙයි. මේක දේශපාලනයෙන් හැදෙන එකක් නෙවෙයි. මේක වෙනත් ව්‍යාපාර වලින් හැදෙන එකක් නෙවෙයි. මේක උපවාස ආදීන් හැදෙන එකක් නෙමෙයි. පෙළපාලි වලින් හැදෙන එකක් නෙවෙයි. දේශපාලනයේට මේ ආවඩල හැදෙන එකක් නෙවෙයි. එහෙනම් ධර්මයෙන් හැදෙන ධර්මයෙන් නිර්මිත ධර්මයෙන්ම ගොඩනැගෙනා වූ රාජ්‍යයක්. මෙන්න මේ කරා යන්න අප සියලු දෙනාට බලන්න මේකට මායයට රින්ගන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. දැන් අපි අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේට නමක් ධර්ම රාජ්‍යයන් වහන්සේ කියලා. මේ ධර්ම රාජ්‍යයේ නිර්මාතෘ ධම් රජාණන්. දැක්කද ධම් රජාණන් නිර්මාණය කළ දින රාජ්‍යයේ සුන්දරත්වය, රාජ්‍යයේ ලස්සනකම. මේක තමයි අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ ඇති කරගන්න තියෙන්නේ. එහෙනම් අපි කවුරුත් තම තමන්ගේ ජීවිතේ ආරක්ෂිත රාජ්‍ය බවට පත් කරගෙන සිව්වැදෑරුම් ආහාරයෙන් පෝෂණය වූ රාජ්‍ය බවට පත් කරගෙන අපි සියලු දෙනා මාර්යාගේ නොපෙනෙන තැන වූ අමා මහ නිවන කරා යන්නට මේ ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු